ස්වාමීන් වහන්සේලා 409කට අධික පිරිසක් අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පැමිණීමේ විනය කර්මය අඩුවෙල කල්යාණී උදකුක්කේප සීමා මාලකයේදී පැවැත්වුණු නිසා එහි බාරදූර වගකීමක් මට පැවරී තිබුණා. ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ සිට ඒ ගඟමැද සකස් කරලා තියෙන සීමා මාලකයට උපසම්පදා කිරීම සඳහා රැගෙන යාමටත් නැවත උපසම්පදා කළාට පස්සේ එම කාර්යාලය වෙත එයාලා නැවත බාර දීම කියන කාරණාවත් මා වෙත පැවරී තිබුණා. නිසා ඒ ශාසනික කටයුත්ත සඳහා අනිවාර්ය සහභාගීත්වයක් නියම වෙලා තිබුණු නිසායි අපි පසුගිය සති දෙකෙහි භාවනා වැඩසටහන පවත්වන්නට නොහැකි වුණේ. ඉතින් අපි අද ඉඳලා නැවත මේ කර්මස්ථාන කොටස පුහුණු කරනවා. දැන් අපේ භාවනා වැඩමුළුවේ අපි ඉන්නේ අග භාගයේ. තව කර්මස්ථාන කිහිපයකින් අපේ පාඨමාලාව ඇත්ත වශයෙන්ම නිමාවටපත් වෙනවා. එහෙම වුණත් මා තීරණය කර තිබෙනවා සෙකුරාදා දින මේ පැය දෙක හෝ සෙනසුරාදා උදෑසනම පැය එකමාරක විතර කාලයක් අරගෙන පුහුණු වීම පමණක් කියන්නේ භාවනා අභ්‍යාස ප්‍රගුණ කිරීම කරවන කොටස පමණක් කරන වැඩමුළුවක් විදිහට ඉස්සරහට මේක කරගෙන යන්න. විශේෂයෙන් සමාධි භාවනාව වගේ ඒවා බොහෝ දෙනෙක් අපි කරොත් තමයි හොඳට කෙරෙන්නේ කියන එක නැවත නැවත අපිට දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා ඒකට ඔබ ඉල්ලන ක්‍රමයට අපි කැමති නෑ. ඒ තමයි රෙකෝඩ් කරලා ඒක දාන එක. ඊට වඩා ඒක ගැලපෙන්නේ සජීවීව අපි ඉන්නවා නම් ඒ වෙලාවේ සහභාගී වෙලා ඒ කටයුත්තෙහි යෙදෙන්නට උදව් කරන එක. ඉතින් භාවනා පුහුණු වීම ටික කායනුපස්සනාව ඊළඟට චිත්තානුපස්සනාවේ කමඨහනෙන් කමඨහන පුහුණු වීම කාල සීමාවක් හැටියට අපි ඉදිරියට මේ වෙලාවම බොහෝ විට වෙන් කරගන්න ඉඩ තියෙනවා. අපි දැනට එහෙම තමයි තීරණය කරලා තියෙන්නේ. හොඳයි. අපි අවසානෙට සිතගෙන ඉගෙනු කර්මස්ථානය මොකද්ද? මේ වැඩමුළුවේ කට්ටියට හිතගෙන අවසානෙට අපි කියලා දුන්නේ මොන කොටසද? කියන්නේ අරමුණු දැනෙන විදිහ මතුපිණ්ඩික සූත්‍රයේ තියෙන ආකාරය කියලා දුන්නා. කියලා දෙන පංච හැම අරමුණු දැනීමක් තුළම ස්කන්ධ පහම උපාදානීය වෙලා තමයි නිමාවටපත් වෙන්නේ. කවදා වෙනකන්ද? මරණය වෙනකම්. කවදා වෙනකන්ද? මරණය වෙනකම්. අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව දුරු වෙනකම්. මරණකන් නෙවෙයි අවිද්‍යාව දුරු වෙනකම්. මරණයට පස්සේ ආය බුදුනාමත් ආය සතෙක්මත් හටගන්නේ පංච උපාදානස්කන්ධ තමයි. හටගන්නේ පංච උපාදානස්කන්ධම තමයි. අවිද්‍යාව දුරු වෙනකම්ම අවිද්‍යාව දුරු වෙනකම් කියන්නේ රහත් වෙනකම්. ඒ නිසා ඔබට ඕනෑ නම් පංච උපාදානස්කන්ධ ඇති නොවන තත්වයක කෙනෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන් ඒක කරන්න. කොහොමද කරන්න ඕනේ? ඔබ මේ යථාභූත ඥාන දර්ශනය ඊටාම හොඳට ඇති කරගන්න ඕනේ. ඒ යථාභූත ඥාන දර්ශනය කියන්නේ මොකක්ද? ලෝකයේ ඇත්තටම පවතින්නේ මොකක්ද දන්නේ ඒක. ඒක දැන් ප්‍රශ්නේ මොකද්ද? ඇත්තටම පවතින தત્ත්වයේ හැංගිලා යන විදිහට වෙන දත්ත ටිකක් ඔළුවේ ලියාපදිංචි කරලා තියෙනවා. ඒ නිසා අපිට ඇත්ත தત્ත්වයක් නෙමේ අරමුණු දැනන වෙලාවට මතක් වෙන්නේ. හිතේ තියෙන දත්ත මත පදනම් වෙච්ච තොරතුරු. එතකොට මේක මේ ශල්‍ය කර්මයක් කරන්න පුළුවන් නම් කීය ගියත් කරගන්න ඕන එකක්. දත්ත කපඩාව තියෙන්නේ මොලේ නම් ඇත්තටම අපිට මේ වැඩේ කරන්න තිබ්බ වෛද්‍ය විද්‍යාත්මක.
මොකද ඒ කෑල්ල ඔපරේෂන් කරලා අයින් කරන්න තියෙන්නේ. ඒකට වෙන කෑල්ලක් රීප්ලේස් කරන්න වගේ එකක් නේ කරන්න තියෙන්නේ. නමුත් මේ දැනුම් පද්ධතියේ තියෙන්නේ විඥානයත් එක්ක. විඥානයේ තියෙන සංඥා චෛතසිකය තුල තමයි මේක තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ සංඥාව නිවැරදි කිරීමෙන්ම ප්‍රඥාව සාධනය කරනවා. සංඥාව නිවැරදි වීමෙන් ප්‍රඥාව සාධනය කරගන්නකොට මොකද්ද දුරු වෙන්නේ? අවිද්‍යාව දුරු වෙන්නේ. අන්න එතකොට අරමුණු දැනෙන තැන්වලදී මේ පංච උපාදානස්කන්ධ ඇති වෙන්නේ නැතිව අරමුණු දැනෙනවා. ඕකට තමයි කියන්නේ ක්‍රියාසිත කියලා. මේ එතකොට කර්මසිත කියන ඒවාගේ තියෙන මොනවද? පංච උපාදානස්කන්ධ සහිත සිත්. පංච උපාදානස්කන්ධ සහිත සිත් තියෙනවා. හරි? ක්‍රියාසිත කියලා කියන්නේ රහතුන් වහන්සේලාට ඇති වෙන ඒවා වගේ. ඒවටත් අරමුණු දැනෙනවා, පෙනෙනවා, තේරෙනවා වෙනවා. හැබැයි අන්තර්ගතයේ උපාදාන නැහැ. අන්තර්ගතයේ තණ්හාව නැහැ. ඒ අන්තර්ගතයේ කෙලස් කියන වර්ගේ නෑ. මොකද නැත්තේ? කෙලස් ඇති වෙන්න අවශ්‍ය කරන අවිද්‍යාව ඔබ ළඟ නැති නිසා. නේද? එතකොට මේ කමටහන කියලා දෙන දවසේ මම මෙතන නැන්ද කියලා දෙන දවසෙත් මම ඔබට කියන්නේ ඇති මේ කමටහන තේරුම් ගත්තම ඔබ වැඩිපුර උනන්දු වෙන්න ඕන විදසුන් වඩා. ඇයි ඒ? විදසුන පමණයි බෙහෙත අවිද්‍යාව ප්‍රහීන කිරීමට. අවිද්‍යාව ප්‍රහීන කරන්න බෑ බෝධි පූජාවල. අවිද්‍යාව ප්‍රහීන කරන්න බෑ ප්‍රාර්ථනාවලින්. නේද? අවිද්‍යාව ප්‍රහීන කරන්න බෑ අදිෂ්ඨානවලින්. එහෙම නැත්නම් කාගේ හරි මොකක් හරි බලගත්තු එහෙම එකකින් අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ නෑ. නේද? අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ කොහොමද? ඔබ විසින්ම සිදු කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයන් තුල. එතකොට මේ පර්යේෂණාත්මක අධ්‍යයනයන්ට තමයි අපි කියන්නේ විදර්ශනාව කියලා. විදර්ශනාව තමයි මේ ඇත්තටම මේ මොහොතෙත් ඔබ හිත ගැන කරමින් ඉන්නේ. නේද? හිත ගැන මේ මොහොතෙත් ඔබ තේරුම් ගනිමින් ඉන්න කරුණු විශේෂයි නේද? ඒ වගේම යථාර්ථවාදී නේද? අන්නේ යථාර්ථවාදී කරුණු හෙලිදරව් වෙන විදිහට සිහියෙන් නිරීක්ෂණය කිරීම වලට තමයි පින්නතුනි කියන්නේ විදර්ශනා. විදර්ශනා කමටහන්. ඉතින් අපි හිත ගැන ඒ කරපු කොටස නැවත චුට්ටක් මතක් කරගමු. අපි ඔබට කියන්නට ඇති කියලා දුන්නා අරමුණු දැනෙන්නේ අභ්‍යන්තර ආයතනයක් කියන මේ අපේ ඇහැ හෝ කන වැනි ආයතනයකට බාහිරින් ආරම්භණයක් ඇවිල්ලා පතිත වෙන්නේ. ඒ පතිත වීම කිසිම ලෙසකින් කවුරුත් කරන්නේ නැහැ ස්වභාවික තත්ත්වය. ඊට පස්සේ අපේ අවධානය ආයතනයේ පැත්තට ගියොත් ආයතන හයටම හැම වෙලේම අරමුණු තියෙනවා. අපේ අවධානය යොමු වෙන්නේ කොයි ආයතනෙට? අන්නේ ඒ ආයතනයේ ක්ෂණිකව හට ගන්නව මොකද්ද? විඥානය කියන බලය. විඥානය කියන ශක්තිය හටගන්න. හරි? විඥානය කියලා කියන්නේ මොකද්ද? මේ අරමුණ දැන ගැනීමට අවශ්‍ය සියලු ආම්පන්න සහිතව බලය. හරියට වඩුවෙක් පක. එයා මිටියයි, යතු කැටෙයි, වැලි කඩදායි ටිකකුයි, ඇන ටිකකුයි මේ වගේ වඩු ගොඩක් අරගෙන එනවා අපේ ගෙදර වැඩක් කරලා. ඒ වගේ විඥානය කියලා කියන්නේ අදාළ මේ කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය සියලු ශක්තිය සහිත නිර්මාණයකට නිෂ්පාදනය. ඒක තමයි අනිවාර්යෙන් තිබිය යුතු එක. මොකක් වෙන්නද? අරමුණ ගන්න. අරමුණ දැනීම සිද්ධ වෙන්නේ. අරමුණ ඔබට එක්ස්පීරියන්ස් වෙන්න, අත්දැකීම් කරණයට ලක් වෙන්න, සංජානනය වෙන්න, දැනීම බවට පත් වෙන්න ආයතනයයි අරමුණයි තිබ්බට එහෙම බෑ. ආයතනයේ මත අරමුණ වැටුණට එහෙම බෑ. මේක ඕන. නේද? හරි. මේක හට ගන්නකොටම හට ගන්නවා චෛතසික 52. මේ දෙක මේ විඥානය කියන්නේම චෛතසික 52 උපදිනවට කියන නම. ඒ චෛතසික 52 අපි කිව්වා ප්‍රධාන කාර්යයන් කරන 5 දෙනෙක්. මතකද කට්ටිය? කවුද මේ 5 දෙනා කියලා මතකද?
පස්ස වේදනා වේදනා සංඥා සංඥා සංකාර විඥාන නේ චේතනා 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 මනසිකාර මානසිකාර මේ තමයි චෛතසික පස්ස වේදනා සංඥා චේතනා මානසික මනසිකාර තව චෛතසික තියෙනවා මේ තමයි ප්‍රධාන පද දෙන මෙයාලා තමයි වැඩේ මෙහෙයවන්නේ නේද ප්‍රධාන කාර්යයන් කරන්නේ මෙයාලට උදව් කරනවා ඊතුරු චෛතසික නේද මෙහි සම්පූර්ණ චෛතසික පහළ වෙනකොට මුලින්ම වෙන්නේ මොකක්ද චෛතසික පහළ වෙනවත් එක්කම මොකද වෙන්නේ මතක නෑ නේද එහි තිබෙන පස්ස කියන චෛතසික අරමුණයි විඥානය තුන අතර සම්බන්ධය ඇති කරනවා පස්ස කියන චෛතසික දැන් ඊට පස්සේ තමයි අරමුණ දැනෙන්න වැඩේ පටන් ගන්න ඒ ක්‍රියාව සම්පූර්ණයෙන් මෙහෙයීමේ වගකීම තියෙන කාට මානසිකාරය තමයි මේ ක්‍රියාව මෙහෙයවන්නේ මොකද්ද විඥාණය විසින් මේ ආරම්මණය දැන ගැනීමක් බවට පත් කිරීමේ ක්‍රියාවක මානසිකාරය පස්සේ තියෙන ආරම්මණය වේදනාව වෙත යොමු කළාම වේදනා චෛතසිකයේ මේ ආරම්මණය වින්දනය කරනවානේ මං කිව්වා මුලින්ම වෙන්නේ තියෙන ස්වභාවය ගැනීම එතකොට අරමුණ හොඳ එකක් නම් කැමැති මාත්‍රය කියන වින්දන මාත්‍රය තමයි ඇති වෙන්නේ ඒක විඳීමේ ලොකු එකක් නෙමෙයි මහා අඩුම එකක් හරි අරමුණ හොඳ නැති එකක් නම් වින්දන මාත්‍රය අකමැති කියන ස්වභාවයෙන් තමයි ඇති වෙන්නේ ඔය දෙකෙන් එකක් තමයි ඇති වෙන්නේ මුලින්ම ඇති වෙන්නේ ඔය දෙකෙන් එකක් ඕකට අපි කියනවා උපේක්ෂාව කියලා මොකට තමයි කියන්නේ උපේක්ෂක වින්දනය කියලා ඊට පස්සේ යමු වෙනවා සංඥාව ළඟ එතෙන්දි මොකද වෙන්නේ සංඥාව මේකට දත්ත සංඥා දානවා එන්නේ මොනවද කලින් මේ වගේ ඒවට තේරුම් ගත්තුවා කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙච්ච ඒවා හරි වුණත් වැරදි වුණත් තමන් මීට කලින් මේ වගේ එකක් බලනකොට හිතිච්ච තේරුම් ගත්ත වචන නම් ඒවා තමයි මේ සංඥාවල දෙන්නේ නේද ඒ වගේ අපි දැක්කිව පොදු දුර්වලතා ටිකක් මොකද්ද ඒ සංඥාවල තියෙනවා නම් ඒ සංඥාවල තියෙනවා වෙන කට්ටිය මයික් එකත් එක්කම ඕෆ් කරගෙන මෙන්න ඕන ඒ සංඥාවල තියෙනවා නම් අගයව අයිතිකරුවන් පිළිබඳ සංඥා එකක් අගය පිළිබඳ සංඥා අනික අයිතිය පිළිබඳ සංඥා හරි ඊළඟට මේකේ තියෙනවා සුඛ දුක්ඛ පිළිබඳ සංඥා තියෙන්නේ සැප සංඥා තමයි මේ මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා ඒක තමයි ප්‍රශ්නේ ඒ පටලැවිල්ල තමයි දුක දැනෙන්න තියෙන ඒවට දැනෙන්නේ සැප කියලා සංඥාගත වෙලා තියෙනවා අනිත්‍ය ඒවට ඒවා නිට්ටය ඒවා කියලා සංඥාගත වෙලා තියෙනවා නේද අසාර ඒවට ඒවා වටිනා ඒවා කියලා සංඥාගත වෙලා තියෙනවා නේද අනාත්ම ඒවට අයිතිකරුවෙක් ඉන්න පුළුවන් අයිති කරගන්න පුළුවන් අයිති කරගන්න උත්සාහ කරන්න ඕන වගේ හැඟීම් සංඥාගත වෙලා මේ තමයි වැරදි සංඥා මේකට අපි කියනවා විකෘති සංඥා නැත්නම් අවිද්‍යාව කියන්නේ මොකද බොරු තේරුම් ගැනීම වැරදි තේරුම් ගැනීම වලට කියන නම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඔබ යථාර්ථයේ දැකපු උතුම් සත්‍යතාවය අවබෝධ කරගත් තැනැත්තෙක් නෙමෙයි නා. හරි?
මොකද වෙන්නේ මේ අරමුණ ආව ගම වැරදි සංඥා දත්ත ටික තමයි මෙතෙන්දි එකතු වෙන්නේ. සංඥාව ළඟට දත්ත දාන්න ආව ගමන් වෙන්නේ ඔබ අත්විඳලා නැත්තම් ඊට කලින් මේ යථාර්ථය. යථාර්ථවත් ප්‍රත්‍යක්ෂයකට ඔබ ඇවිල්ලා නැත්තම් පින්නේ. හරි? මෙතන සංඥාව ළඟදී වහාම මුසු වෙනවා අවිද්‍යාව හෙවත් වැරදි දත්ත සමුදායක්. එහෙම වෙද්දිම ඔන්න අවුල් වෙන්න පටන් ගන්නවා මේ ක්‍රියාවට. ඇයි? අගය කියන එක ආවම ආසාව කියන එක එනවා. ආත්ම සංඥාව ආවම අත්පත් කර ගැනීම කියන සංඥාව ඉලක්කය එනවා. ඒකට තමයි ධර්මයේ කිව්වේ වේදනාපච්චය තණ්හා කිය. මේ වැරදි සංඥා මුසු වීමෙන් මොකක් වෙනවද? ඔව් තණ්හාව ඇති වෙනවා. තණ්හාව කියන්නේ අර කැමැති මාත්‍රයේ තිබ්බ එක දැන් කිලිටි වෙලා ඇලීම බවට පත් වෙනවා. දැන් උවමනා වෙලා ඕන වෙලා අකමැති මාත්‍රයේ තිබුණ එක මොකක් වෙලා දැන් ගැටීම බවට පත් වෙලා. දැන් ඝෂ්ඨණය වෙන්න තමයි දැන් යන්නේ. හේතුව අපි ගැටෙන්නේ යම් බලගතු අයත් එක්කනේ. දැන් ඔබ සටන් කරන්නේ ඔබේ ඔෆිස් එකේ ඔබ හා සමාන වෙන්න කට. ඔබ සටන් කරන්නේ නැහැ ඉන්න සාමාන්‍ය මේ සොළු සේවකයා එක්ක. ඔබ නිලතලයක් දරනවා නම් ඇයි ඒ? අපිට යත් එක්ක මේ පරාජය කරන එකක් නේ. හැබැයි බලගතුයි වගේ නේද? එතකොට ඔන්න පොඩ්ඩක් අපිට තේනවා ද්වේෂයක්. ඒ ද්වේෂය එන්නේ දොර වටිනකමත් එක්ක, අගයත් එක්ක නේද? ඒකට තියෙන බලවත් බවත් එක්ක තමයි ඔබට ඔය හටගන්න. ඒ කියන්නේ ඒ නිසා මේ සංඥා ළඟදී ආවම නිත්‍ය සුන්දර සුඛ ආත්ම සංඥා අරුචි මාත්‍රයේ තිබ්බොත් ගැටෙනවා, රුචි මාත්‍රයේ තිබ්බොත් ඇලෙනවනේ. අන්න ඒකට අපි කියනවා කිලිටි වීම හෙවත් තණ්හාව ඇතිවීම. හරි? ඒක තවදුරටත් සංස්කරණය කිරීමට හම්බ වෙනවා ඊළඟ කෙනාට. කවුද ඊළඟ කෙනා? කවුද ඊළඟ කෙනා? චේතනා. චේතනා චෛතසික. එයා කරන්නේ මේ ක්‍රියාව සංස්කරණය කිරීම. සංස්කරණය කරන්න එයාට තියෙන දත්ත තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ චේතනා චෛතසිකයත් නිකන් උසාවියේ ඉන්න මේ විනිසුරුව වගේ. එයාට බෑ එයාට හිතෙන එක කරන්න. මොකක්ද එයාට ගන්න වෙන තීරණය මොකක් අනුවද ගන්න වෙන්නේ? නීතිය. සාක්ෂි මත පදනම. නීතියත් මොකක් වුණත් අවුලන්නේ. ඔප්පු කරොත් මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒ දත්ත වලට පිටින් එයාට දැන් යන්න බෑ. අපේ රටේ විතරක් නීතිය ගැන හිතන්න එපා. මං කියන්නේ ලෝකෙම නීතිය. අපේ රටේ වෙන්න පුළුවන් එක විදියට නේද? නමුත් සාමාන්‍යයෙන් දැන් තීරණය ගන්න කෙනාට විනිසුරුවට තීරණය කරන්න වෙන්නේ අර තියෙන දත්ත දෙන උත්තර මේවට සාපේක්ෂ අවසානයක් නේ. එයාට ඕනනම් මොහු වැරදිකරු කියලා තීරණය කළා දඬුවම වැඩි කරන්න පුළුවන්. ඒ වගේ චේතනා චෛතසිකය මේ දත්ත මත පදනම් වෙලා තර්කණය කරන ගමන් මොකද කරන්නේ? ඒ තියෙන තත්වයම පෝෂණය කිරීමට අදාළ චෛතසික තව මුසු කරගන්න. එතකොට තමයි මේ බර වැඩි වෙන්නේ. අර නිකන් ඇලීම තිබ්බ එක දැන් ගොඩාක් ඇලෙනවා. හරි? නිකන් පොඩි විරෝධතාවය කියලා තිබ්බ එක දැන් ගොඩාක් ගැටෙනවා. ඇයි? මමත්වය ආවම ආත්ම සංඥාව ආවම එහෙම වෙන්නේ. මේ එකතු වෙන එක අවස්ථාව වැඩිවීමේ අවසාන ප්‍රතිඵලයට තමයි පිටුතුයි කියන්නේ මොකක් කියලාද? උපාදානය. උපාදානය කියලා. ඒකට එකතු වෙනවා තණ්හාව කියන එක. එතකොට ඒක පෝනෝ භවිකා කියන ගුණය තියෙනවා. ඒ කියන්නේ නැවත වීමට අදාළ ශක්තිය එනවා. ඒ කියන්නේ මේක දැන් කර්මයක් වුණා විපාක දෙන්න ඉස්සරහට නියමිතව එනවා. ඒක උපාදානය වුණාම තව වැඩි. ඔබේ අරමුණ පෙනෙන මොහොත හටගන්නේ මේ ක්‍රියාවලියේ නිමා වෙන මොහොතදී හොඳට මතක තියාගන්න. ඔබේ අරමුණ පෙනෙන මොහොත වෙන්නේ මේ උපාදානීය වීමයි. අරමුණ තේරෙන එකයි. භවයට ඒ හැදිච්ච කර්මය යන එකයි අතර කිසිදු පෙරපසු බවක් නැහැ. එක මොහොතේ තමයි සිද්ධ. ඒ කියන්නේ උපාදානය වෙනවා ඒක භවයට යනවා එතකොටම අරමුණ
ඔබට දිස් වෙනවා. ඔබට දැනෙනවා සද්දයක් ආවා. ඒක ඇතුළේදී වෙලා තියෙන්නේ දැන්. අවිද්‍යාව තියෙන කට්ටියට ඒක අපිට අවිද්‍යාව ඕන්නම් දාන්න ඕන්නම් නොදා ඉන්න බෑ මේක. තිබුණොත් මොකද වෙන්නේ? වැටිලා හැදෙනවා. ඒ හින්දා කරන්න ඕනේ අවිද්‍යාව හලන එක. අවිද්‍යාව දුරු කරගන්න එක. අවිද්‍යාව විනාශ කරන එක තමයි කරන්න ඕනේ. ඇයි? අපිට choice එකක් නෑ. අපිට අවස්ථාවක් නෑ මේක. අරමුණ දැනෙද්දී අපිට ඕනනම් අවිද්‍යාව මුසු වෙන්න හෝ නොවෙන්න අපිට සලස්සන්න බෑ. ස්වයංක්‍රීයයි. ඒ හින්දා මේ උපාදානස්කන්ධ ටික මේ චේතනා චෛතසිකයේ ක්‍රියාව නිමා වෙනකොට ඇතුලේ තියෙන ඔක්කොම ස්කන්ධ උපාදානය වෙනවා. ඒක තමයි අපි කියන්නේ පංච උපාදානස්කන්ධය. පස්සේ ඇතුලේ තියෙන රූපේ රූප උපාදානය වෙනවා. වේදනාව ඇතුලේ තියෙන වින්දනය මමත්වයේ ආත්ම සංඥාව වටිනකම මේවා ආවම වේදනා උපාදානස්කන්ධය වෙනවා. සංඥා කියන එකට සංඥා උපාදානස්කන්ධය කියලා අපි කියනවා. දැන් චේතනා එක තුළ තියෙන දැන් සකස් වූ කර්ම බලය චෛතසික සමුදායක් තියෙන එකට සංකාර උපාදානය කියලා කියනවා. මානසිකාරය සමග ඉතිරි චෛතසික ටික තියෙනවා. ඒවට අපි විඥාන උපාදානස්කන්ධය කියලා කියනවා. එතකොට අරමුණක් දැනෙනවා කියන මොහොත හැම වෙලාවෙම මොකක්ද? මෙන්න මේ පහක කට්ටලයක් හදාගත්ත වෙලාව. ඒ කට්ටලය ඇතුලේ තියෙනවා විපාක දෙන්න නියමිත කොයි වගේ විදිහටද? ඒක තීරණය වෙලා තියෙන්නේ කොහොමද? චේතනාව ළඟදී මුසු වුණු චෛතසික වලට සාපේක්ෂව. ඒකයි කර්මයට අදාළ වෙන්නේ චේතනාව කියලා. චේතනා චෛතසිකයේදී සද්ධාව ආවද? වීර්ය ආවද? ඉරිසියාව ආවද? මාන්නය ආවද? පරිත්‍යාග සංඥාව ආවද? මේ තර්කණය අනුව තමයි ඔය එන්නේ. චේතනා චෛතසිකයේ තර්කණයට අනුව ඒ චෛතසික මුසු වුණොත් මුසු වෙච්ච එකට අනුව තමයි කර්මය හැදෙන්නේ. ඊට අනුව තමයි විපාකේ තීරණය වෙන්නේ. මම අර උදාහරණයක් කියන්න ඔබට ජෙලි එකක් හදාගන්න එක නේද? ඒකට කුස්සියේ තියෙන්න පුළුවන් බඩු ගොඩක්. හැබැයි ඒකේ තියෙන්නේ දාපුවා විතර. නේ? කුස්සියේ තව දේවල් තිබුණට ඒවා දැම්මේ නැත්තම් ඒකේ නෑනේ. ආන් ඒ වගේ තමයි මේ අරමුණු දැනීම වෙනකොට චෛතසික 52ක් තියෙනවා. 52ම දාන්නත් බෑ. හැබැයි දාන්න පුළුවන් උපරිමේ වැටෙන්නෙත් නෑ තමයි. ඒ එක ගොඩකින් වැටෙන ප්‍රමාණයට තමයි ගුණේ. නේ? ආන් එහෙම හඳුනාගෙන අපි දැන් ඔබ දන්නෝ මොකද්ද? අරමුණු දැනීමක් තුළ නිකන් අරමුණ පෙනිලා ඉවර වීමක් විතරක් නෙමෙයි වෙන්නේ. ඒක වැරදියට තේරුම් ගත්තොත් ඒකෙන් හටගන්න ප්‍රශ්නයක් නිසා අනාගත දුකකුත් පුරුම වෙනවා. දැන් හොඳට මතක තියාගන්න මේක හරි වැදගත් කතාවක්. වැරදියට තේරුම් නොගත්තොත් තියෙන්නේ පෙනිලා ඉවර වෙන එක. ක්‍රියාසිත කියන්නේ ඒක. නේද? කියන්නේ අවිද්‍යාව එකතු වුණොත් විතරයි සංකාර හැදෙන්නේ. සංකාර හැදුනොත් විතරයි ප්‍රතිසන්දි වලට බලපාන. මෙහෙම තමයි මේ චක්‍රය යන්නේ. අවිද්‍යාව එකතු වුණේ නැත්තම් මොකෝ වෙන්නේ? මේක නිකම්ම අරමුණ දැනිලා ඉවර වෙච්ච සිද්ධියක් විතරයි. අරමුණ දැනිලා ඉවර වෙච්ච සිද්ධියක් පමණක් වෙනවා නේ. ඒ නිසා ඔබ උත්සාහ කරලා එතෙන් එන්න. ඔබට එතෙන් එන්න පුළුවන්. මොකද කරන්න ඕනේ? හිත කියන්නේ මෙහෙම අසාරවත් එකක් කියලා හිත ගැන හිතන්නකොට. දැන් මේ පංච උපාදානස්කන්ධ කමඨහන වැඩිීමේදී අපි තේරුම් ගන්න මොකද්ද? අපිට පහළ වෙන හිතක හැටිනේ. අපිට පහළ වෙන හිතක අන්තර්ගත වෙන මේ පංච උපාදානස්කන්ධේ. ඒක දැනනකොට හිත කියන එක මාර වටින එකක් වගේද හිතෙන්නේ. හිත කියන එක පුළුවන් තරම් අලුතෙන් එකතු කරලා රැස් කර ගන්න ඕන මේ වටිනා වස්තුවක් වගේද ඔබට හිතෙන්නේ. නෑ නේද? මේක මහා පුදුම ප්‍රශ්නයක් නේ කියලානේ හිතෙන්නේ. පුදුම වේදනාවක් ඇති කරනවා, පුදුම සංතාරයක් ඇති කරනවා මේ වැඩෙන් කියලා නේද? එතකොට සිත්වලට ඔබ නොඇලෙන්න පටන්. හිතවලට නොඇලෙන්න පටන් ගන්නවා. එහෙම තමයි විමුක්ති මඟ මේ පෙරලින් ඇති වෙන්නේ නේද? ඒ නිසා මේ කර්මස්ථානේ හොඳට ඔබ වඩන්න ඇති කියලා අපි හිතනවා. අපි එහෙම කිව්වා ඔබ කරන්න ඕන. ඔබ මේක කරන්න ඕනේ ඔබට අරමුණු දැනෙන සාමාන්‍ය වෙලාවල් වල
මේ අරමුණ දැනීමෙන් මෙහෙම දෙයක් වෙලා මේකෙන් කර්ම ශක්තියක් හැදුනා ඒකටත් විපාක තියෙනවනේ කියලා තේරුම් ගන්න තරමටම ප්‍රායෝගික වෙනවා. නැත්තම් භාවනා කරන විනාඩි 20ක 30ක කාලයකදී විතරක් මේ දැනෙනේවට පංච උපාදානස්කන්ධ කියලා වැඩක් තියෙනවා. නේ එදිනෙදා ඔබ යම් ඒවා ඉන්ද්‍රිය ගෝචර කර ගන්නවනේ. හැම වෙලේම වෙන්නේ ඒකද නේද? අන්න එහෙ වෙන වෙලාවල් වල තමයි මේක ඔබ ගන්න ඕනේ. මේක තේරුණා. මේක රස බලලත් මේකේ සද්දය ඇහිලා මේ රූපෙ පෙනිලත් මොකක්ද උනේ ඔයාලට ඇත්තටම? පංච උපාදානස්කන්ධයක් හැදිලා යලි විපාක දෙන කට්ටලෙට ගියා. විපාක දෙන ලිස්ට් එකට ගියා. නේ? ඒ කියන්නේ සසර ඉවර කරගන්න ඕන අයට මේ සිද්ධ වෙන වැඩේ මහා ප්‍රශ්නයක්. ඔබට ඒ නිසා හරියටම සසර ඉවර කරගන්න උවමනාව තියෙනවා නම් දැන් වීරිය වඩ. ප්‍රශ්නේ තේරුම් අරගෙන එතෙන් උත්තරයක් දෙන්න. නේද? මේ ප්‍රශ්නෙට තියෙන එකම උත්තරේ මොකක් කිරීමද? මොකද කරන්න පුළුවන්? අවිද්‍යාව දුරු කරන්න. ඔව් අවිද්‍යාව දුරු කර ගන්නවා. අවිද්‍යාව දුරු වෙන්න මොකද කරන්නේ? විදර්ශනා වඩන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. මේ සිත ගැන මේ විදර්ශනාව පෝෂණය කරන්න. පුළුවන් තරම් පෝෂණය කරන්න. ඊළඟට දැන් මේ කර්මස්ථානයේ ඔබ සති දෙකක් විතර වැඩුවා නේද? කළාද? එතකොට බය හිතුන්නේ නැද්ද? මෙච්චර ලොකු ප්‍රමාණයක් ඔබ භවයට කර්ම හදනවා කියලා බය හිතුන්නේ නැද්ද? දැන් ෆුල් ටයිම් මේක කරා නම් යම් කෙනෙක්ට බය හිතෙනවා. දැන් දවසටම පැය විතරයි නම් කරේ යාට හිතෙන්නේ නිකන් මං කර්ම 60ක් විතර හැදුවා වගේ එකක් නේ. නේද? හැබැයි ඔබට ඔබ දවසේ ගත කරන හැම වෙලාව තුලම දැනෙන හැම අරමුණක් සිහියෙන් දැක්කනම් එහෙම එතකොට ඔබට පේනවා ඔබට තප්පර ගානටවත් අරමුණ ඇති වෙලා තියෙනවනේ දවසට. නේද? තප්පර තියෙනවා දවසට 86400ක්. ඒකෙන් තප්පර 50000කවත් කර්ම හදනවනේ අලුත් හිත් හදනවනේ. අලුත් හිත් 50000ක්වත් හදනවා. මොකද පැය 6-7 නිදියන්නේ. නේද? ඒ අනිත් හැම වෙලාවෙම ඔබ අරමුණක් දැනගන්න. ඒතර අරමුණක් දැනගන්න එකේ අවිද්‍යාවෙන් සම්බන්ධ වෙලා ඇති වෙන්නේ භවයක්. කෙලවර වෙන්නේ අවිද්‍යාවෙන් සම්බන්ධ වුණොත් කෙලවර වෙන්නේ භවයෙන්. භවයේ තිබ්බම කෙලවර වෙන්නේ උපතින්නේ. පටිසමුප්පාද අහලා තියෙනව නේද? ඒ නිසා මේක හරි විදිහට ඔබ වඩන්න නැතුව ඇති කියලා මට හිතෙනවා. එහෙම හිතුවනම් ඔබ මේ මීටිත්තලා කෝල් කරලා හාමුදුරු මහාන වෙන්න බැයිද කියලා මහා. නේද? එක්ක මේ ඉක්මනට නේවාතික වැඩසටහනකට මාව ගන්න බැයිද කියලා එහෙම අහන්නේ මහපු කට්ටිය ඉන්නවා. නේද? ඇයි? මේ අවිද්‍යාව ඉක්මනින් මේ විසඳා නොගන්න තරම් ඇයි ඔබ පරක්කු වෙන්නේ? හෙට මැරුණොත් එහෙම මොකක් වෙයිද? මතක තියාගන්න මේ අවිද්‍යාව තමයි මේකට ප්‍රශ්නේ කියලා තේරුම් කරලා දෙන්න හැම කාලෙම කවුරු හරි හම්බෙන්නේ. දැන් ඔයාලට අවුරුදු 60ක් 70ක් වෙනවන්නේ නේද උගක් අයට? මෙතන ඉන්න බොහෝ දෙනෙක් එහෙම වයසකයි. ඔබට මේ කතා ටික අහන්න ලැබෙලා තියෙන්නේ මෑතකදීනේ. ඔබගේ තරුණ කාලේ, ඔබේ ළමා කාලේ, ඔබ රස්සා කරන කාලේ නේ ඔබ බණ අහන්න ගියාට ඒ අහපු හැම බණකම මේක ඇහුවද? නේ? එතකොට මේ හෙට මැරුණොත් එහෙම මොකක් වෙයිද? යලි කොහේ හරි උපදී යලි කවදා හරි මනුස්ස වෙන්න ඉඩ තියෙනවා. මනුස්ස වුණත් මේක ඇහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි දැන් චුවර් එකටම ඇහෙන මේ ජීවිතේදී මැරෙන්න බෙර මේක ඉවර කරගන්න කියලා පින්නතුන්ට අපි කියන්නේ. දැන් චුවර් එකට මේ ජීවිතේදී ඔබට මේ කතාව ඇහෙනවනේ, විසඳුමත් ඇහෙනවනේ. නේද? අනන්ත අපරිමාණව අරමුණු විදර්ශනා කරන්නේ සිහියෙන් ඇත්ත දකින්න එක. විදර්ශනාව කියන්නේ වෙන මොකවත් නෙමෙයි. නේද? කියන්නේ විදර්ශනා කරනවා කියලා මේ එන අරමුණු වලට අල්ලලා විසි කරනවා වගේ වැඩක් කරන්නේ නෑ. තේන්නේ මේ අරමුණු දැනෙනකොට සිද්ධ වෙන්නේ මෙන්න මේකයි කියලා යථාර්ථයේ ඔලුවට ගන්න. එහෙම මතක් කරන්න හැම වෙලේම. නේද? ආයෝගික ජීවිතයේ අත්දැකීමක් දැනෙන තැනදී ඔබට මේ කමටහනක් මතක් වෙනවා නම් විතරයි ඔබ ළඟදී නිවන් දකින්නේ මතකද? එහෙම නැත්නම් ඔබ මේ වෙලාවෙත් ඔහෙ නිකන් පොඩ්ඩක් නිකන් එහෙම ඉන්නේ ඔය. නේද? ඔබට දිනෙදා සාමාන්‍ය වෙලාව
පේනවා ඇහෙනවා තේරෙනවා දැනෙනවා අඩු ගානේ නිදහසේ ඉන්න වෙලාවල් වලදී මේ දේවල් සිද්ධ වෙද්දී ඔබට සිහිය තියෙන්න ඕන මේ යථාර්ථයේ සිහිපත් වෙන තාලෙට මේක කරන්න නේද ඒ නිසා එහෙම වෙන්නේ නැත්නම් ඔබට අපිට කියන්න ඕන ඔබ තාම වීරියවන්ත නේ ඔබ තාම නියම යෝගාවචරයෙක් වෙලා නේද මේ නිවන් මඟ ඇත්තටම ප්‍රැක්ටිස් කරන්නේ නේ ඒක ඉක්මනින් උපාසකම්මල කරගන්න මහත්තුරු කරගන්න නේද ඒ කියන්නේ මේකේ ඒ තරමට බහුල නොවුනොත් සමීප නොවුනොත් ජීවිතානු මෙයාත නොවුනොත් ජීවිතයට බද්ධ නොවුනොත් නිවන් දකින්නවා කියලා එක මේ ආත්මාවලට කරගන්න බැරි වි. ඇයි? ඒ නොවන වෙලාවට කරන්නේ සංසාරය ඇති වෙන එකනේ. මේ දෙක මැන්නම ඔයාලට වැඩිපුර ජයග්‍රහණ තියෙන්නේ මොකේද? සංසාරය. නිවනට නෙමෙයි සංසාරයට තමයි ඔයාලගේ මේ ඉල්ලීම් තියෙන්නේ. ඉතින් සංසාරය තමයි හම්බෙන්නේ. නේද? හරි. ඔය කතාව අපි කමටහන කලින් කියලා දුන්න නිසා අද මේකේ තව කොටසක් කියලා දෙන්න. ඒ තමයි දැන් මේ මහා විපත ඇති කරමින් ලැබෙන අරමුණු දැනීම හේවත් සිත් හටගන්ම ඔබට කොතෙක් වේලා මේ අත්දැකීම් ලබා දෙමින් ඔබ ළඟ තියෙනවා. අන්න ඒක තමයි දැන් ඔබ මැන ගන්න හොයාගන්න යන්නේ. කියන්නේ දැන් මේකේ ප්‍රශ්නේ දන්නවනේ ඒක හරි බරපතලයි. එක කර්මයට අවුරුදු ලක්ෂ ගානක විපාක හම්බෙන්න. අන්න එහෙම මහා භයානක දේවල් සිද්ධ කරමින් මේ ඇති වෙන අත්දැකීම ඒ කියන්නේ හිතනේ ඔබ ළඟ ඔබට මේ කියන දේවල් ලබා දෙමින් කොච්චරක් වෙලා ඉන්නවද බලන්න. අපි බලමු. ටැස් පියාගන්න. ඩෑස් පියාගන්න. කනට අවධානය යොමු කරන්න. දැන් මෙන්න මේ වගේ එකක් වෙනකොටම හැමදේම වෙලා ඉවර වෙනවා. කනට අරමුණක් වෙද්දී විඥානය හටගෙන ඒක වැඩ කරලා පංච උපාදානස්කන්ධය හැදිලා ඒක භවයට යනවා කියන වැඩේ සිද්ධ වෙනවා. මෙහෙම පොඩි වෙලාවක් බලන්න මේ දැනෙන අරමුණු කොච්චර වෙලා ඔබ ළඟ තියෙනවද? තව ආයතනික බලන්න. ඔබට දැනෙන ගන්ධයක්. ඔබ පොඩ්ඩක් කොහොම බලා ගන්න නාහයට අත තියෙන. ඒ ගන්ධය කොච්චර සුළු මොහොතක්ද තියෙන්නේ බලන්න. දිවට අවධානය යොමු කරලා රසත් බලන්න. දිවේ ඇඟිල්ලක් හරි ආවගෙන බලන්න රස කියන මොහොත තේරිලා තියෙන්නේ කොච්චර චුට්ටි වෙලාවද ප්‍රායෝගික අත්දැකීම් තමයි පරිශ්‍රණය කරන්නේ හිතලා බෑ රස දැනෙනවා කියන්නේ හිත කියලා ලිව්වට බෑ කොළොව එහෙම වෙලාවක මේ තමයි හිත කියලා හඳුනා ගන්න දැන් හඳුනා ගන්නකො දැනෙන අරමුණු කොච්චර වෙලා තියෙනවද දිගට තියෙනවද නැද්ද බලන්න නේද ශරීරයට අවධානය යොමු කරලා බලන්න තැන් කීපයකට ඇඟේ තැන් කීපයකට අවධානය යොමු කරලා බලන්න යොමු කරපු ගමන් දැනෙනවා දැනිච්ච ගමන් මොකද වෙන්නේ කියන්නේ මනසට අවධානය යොමු කරලා බලන්න මතක් වීම එනේව කොච්චර වෙලා තියෙනවද රැඳෙනවද එක දත්තයක් මතක් වෙන්නේ සුළු මොහොතයි. තව දත්තයක් මතක් වෙන්නේ තව හිතකින්. ඒක තව හිතක්. ඇහැ අරලා බලන්න. එකම රූපේ නම් දිගට වැටෙන්නේ ඔබට තේරෙන්න ඉඩ තියෙනවා ඔබට රූපයක දිගට පේනවා කියලා. හැබැයි මම මෙහෙම වුණොත් අත මෙහෙම කළොත් ඔබ ඔබගේ තප්පරෙන් තප්පරය මං
ඉන්න ඉරියව්වත් වෙනස් කර කර ඔබ ඉදිරියේ තියෙන රූපේ වෙනස් වෙනවා නම් ඔබට වෙනස් ඒවානේ පේන්නේ නේ. එකම රූපේ තිබුණොත් ඒකම නැවත වදිද්දී ඔබට තේරෙන්නේ එක නැති වෙවි නැවත දැනෙමින් නැති වෙමින් නැති වෙමින් යන බව. නම හොදිසි කරලා බලන්න හොඳ කල්පනාවේ සිහියෙන්. ආයත් කනට බලන්න. මේ දැනෙන ඒවා ගොඩක් වෙලා තියෙනවද? මෙන්න මේ අත්දැකීමට කියනවා අපි අනිත්‍යතාවය කියලා. මේ ඔබ හඳුනාගන්නේ මොකක්ද? දැනෙන දැනීම නිට්ටය නැහැ. දැනෙන දැනීම නිට්ටය නැහැ කිය. ඒ දැනෙන දැනීම දැනුණු සැනීම වගේ නැති වෙලා. මේ කමටහන සතියම ඇත්තටම වඩන්න ඔබ කරන්න ඕනේ අනිත්‍ය කරන්න එපා. අනිත්‍ය කරන්න බෑනේ. අනිත්‍ය කරන්න පුළුවන් නම් අනිත්‍ය නැතෝ නිට්ටයත් කරන්න පුළුවන්. එහෙම කරන්න එකක් නෑ. කමටහන වැරදි එහෙම කතාවක් ඔබ කරන්න ඕනේ මොකක්ද දන්නවද? ඔබ මේ ගැන හොඳට බලන්න. එතකොට ඔබට තේරෙයි එනේව නැති වෙන බව. එතකොට ඔබට අනිත්‍ය කරන්න නෙමෙයි තියෙන්නේ මොකද? අනිත්‍ය බලන්න, අනිත්‍ය හඳුනා ගන්න. අනිත්‍ය කරන්න. අනිත්‍ය කරන්න බෑ අපිට මේක. නේ? මේ සිද්ධ වෙන්නේ දැනෙන අරමුණු නැති වෙලා යනවා කියන සිද්ධ වෙන ස්වභාවිකත්වය අපි විශේෂයෙන් බලලා හඳුනා ගන්න. අපි ඒකට කියනවා විදර්ශනාව. කියන්නේ වෙනද බැලුව විදියට බලපුවාම අපි අරමුණු දිගේ ඊතාන ගියපුවාම අපිට අරමුණට සිද්ධ වෙනේම අපේ එන්නේ එනේන අරමුණ ගන්නවා මිසක් අපි එක අරමුණකට ඒක දැරියුවා ඒක නැති වුණා කියලා දැනලා නැහැනේ. දැනගෙන නැහැනේ නේද? ඒ නිසා එහෙමනම් ඒ කර්මස්ථානය හොඳට ප්‍රගුණ කරන්නයි දැන් තියෙන්නේ. මේ කමඨහන්නේ නම තමයි සිත පිළිබඳ අනිත්‍ය භාවය. සිත පිළිබඳ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. මේකේ අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය දැකීම මිසක් අනිත්‍යයි කියලා කටින් කීම නෙමෙයි. හිතෙන් කීම නෙමෙයි. අනිත්‍ය දකින්න, අනිත්‍ය තේරුම් ගන්න. නේද? හොඳට පේන්න තියෙනවා. අවශ්‍ය වෙන්නේ මොකද්ද? සිහියෙන් බලන්න. සිහියෙන් බලන්න. සිහියෙන් බලනකොට අනිත්‍ය පේන්න තියෙනවා. මොකද්ද? දැනෙන හැම ධර්මුණම දැනුණ ගමන් නැති වෙලා යන එක පේන්න තියෙනවා. නේද? හරි. මේකේ මොන හරි අහගන්න තියෙනවා නම් අහන්න බලන්න. දැන් මේක තමයි අද භාවනා කමටහන මම ඔබට එක වතාවක් දෙවතාවක් කරුවා. ඔබ දැන් මෙතන ඉඳලා තව පැයක් විතර මේක කරන්නත් පුළුවන්. අපි ඉතින් ඉස්සෙල්ලා තියෙනවා නම් යම් ගැටලු අපි අහගමු. අපි හෙට ඊළඟ සතිය කියලා දෙනවා ඇයි අනිත්‍ය වෙන්නේ? හරි? මේ අරමුණු ඇයි එහෙම නොදැනී යන්නේ කියන එකට එහෙම හේතු හොයනවා. දැන් මේ සතියේ කරන්න ඕනේ අරමුණු දැනෙනේවා තියනවද නැති වෙනවද කියලා උත්තරේ ඉක්මනට තීරණය කරන්න එපා. උත්තරේ කොච්චර ආවත් ගාන හද ඉන්න. අනිත්‍ය තමයි කියලා පොදු තේරුම් ගැනීමක් ආවට කමන්නේ බලන්න දිගටම තව එකක් හරි නිත්‍ය වේද කියලා බලන්න. හොඳට දී කල්පනාවෙන් බලන්න, සූක්ෂමේව බලන්න. නැවත බලමින් ඉන්න. මේකේ රහත් තුනක් තියෙන්නේ මේ වගේම බල ඉන්න. ඒ නිසා මේ නිරීක්ෂණ සංඥාවෙන් ඒක ඉන්න හැම වෙලේම. නේද? බොහෝ දෙනෙක්ට අපිට පේනවා හොඳ සතියක් නැහැ කියලා. ඒ කට්ටිය කමටහන් අහනවා, ලියනවා, රෙකෝඩ් කරගන්නවා, රෙකෝඩ් තියෙනේම නැවත අහහා ඉන්නව එච්චරයි. එදිනදා පාවිච්චියට භාවිතා වෙනවා. නමුත් මේක වෙන්න ඕනේ ඒකෙදි දකින්නේ. නේද? මේ භාවනා මධ්‍යස්ථානය කියන්නේ භාවනා වැඩමුළුව කියන්නේ පුහුණු කඳවුර වගේ. ඔබ ගත කරන ජීවිතය කියන්නේ යුද පිටිය වගේ. මේ පුහුණුව අවශ්‍ය යුද පිටියේ කටයුතු කරන්න. එතකොට දක්ෂතාවයේ එන්න ඕනේ කඳවුරේ කවුරුත් නැති තැන වෙඩි තියන්න නෙමෙයි.
හතුරු විවිධ උපක්‍රම කරමින් අපිට සමීප වෙන්න හදද්දී ඇත්ත දැනගන්න ඒකෙන් ගැලවෙන්න තමයි ඔබ විසින් වැඩිපුර වෑයම් කරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය ජීවිතය තුළ මේක කරන්නත් පටන් ගන්න. සාමාන්‍ය ජීවිතය තුළ කියන්නේ ඔබ ගෙදර ඉන්නවා, කෑම උයනවා, මේ වගේ වැඩ වෙලාවේ අරමුණුනේ දැනෙන්නේ. නේද? ඒ දැනෙන ඒවා දැනෙලා නැති වෙනවා. දැනෙලා නැති වෙනවා කියන එක හඳුනා ගනිමින් ඉන්න තමයි යෝ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න අපි නැත්තම් භාවනා ටිකක් කරමු. හොඳයි. අපි එහෙමනම් මේ කර්මස්ථානයේ දැන් වඩන්න පටන් ගමු. මෙහෙමම අපි පැය භාගයක් විතර ආයතන 6ට එන ආරම්මන දැනීලා නැති වෙන ආකාරය නිරීක්ෂණය කරමින් ආයතන 6 නිරීක්ෂණය කරමින් ඉමු. හොඳට කෙලින් වාඩි වෙන්න. දැන් කාටවත් මයික් ඔන් කරන්න බෑ. ඔන් කරන්න උත්සාහ කරන්න එපා. ගෙදර වටපිටේ සද්ද බද්ද තිබ්බත් කමක් නැහැනේ මේකට. දැන් කනට අවධානය යොමු කරන්න හොඳට. දැනෙලා නැති වුණා. අවධානය නහයට යොමු කරන්න. නහයට මේ වෙලාවේ වටපිටා පරිසරයෙන් ගඳක් නැත්නම් මෙහෙම නාසයට අත තියලා ආග්‍රහණය කරන්න. ගන්ධය කියන අත්දැකීමයි දැනෙලා නැති වෙන බව දකින්න. සංකල්ප පාඩම් කරන්න එපා. තොලපට හරි ලෙව කන්න නැත්නම් දිවේ ඇඟිල්ල හරි ගාවන්න. මොකක් හරි එහෙම රස දැනෙන දෙයක් කරන්න. එතකොට දැනෙන රස තමයි විග්‍රහ කරගන්න ඕනේ. අවධානය යොමු කරපු ගමන් ගෑවිලා තියෙනවා දැනෙනවා. ඔබට හොඳට සිහියෙන් බැලුවොත් තේරෙනවා දැනුණ ගමන් ආයෙ නැති වෙනවා. ආයෙ දැනෙනවා ආයෙ නැති වෙනවා ආයෙ එකක් වෙනවා. එන මතක් වීමට අවධානය දෙන්න එපා. වෙනම මතක් වීමක් ඇවිල්ලා යන බව දකින්න. සිහිය හොඳට තියෙන්න ඕනේ මේ වගේ ඒවා කරා. මතක් වීමක් ඇවිල්ලා යනවා. දැනට මෙහෙම ඇහැ අරිනවා, පෙනෙනකොටම වහනවා. එතකොට දැනීම නැති වුණා කියලා වගේ හඳුනා ගන්න. කන දැනෙලා නැති වුණා. මේ වචනේ තේරුම අනිත්‍යතාවය ඔබ තේරුමෙන් තේරුම් ගන්න උනන්ට. හොඳයි. දැන් ඔබ මෙහෙම දිගට කරමින් ඉන්න මම නැවත මතක් කරන තුරු මේ කර්මස්ථානය දුරට වඩන්න ඕන. වඩපු කර්මස්ථානය මේ සතිය පුරාම පුළුවන් හැම වෙලේම ඔබ ප්‍රගුණ කරන්න. ඒක තමයි ඔබට අද අපි ලබා දෙන අභ්‍යාසය. මොකද මේක දැනගැනීමේ තුල ඉතා විශිෂ්ට ධර්මඥානයන් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඔබ තුලින් දකින්න එක තමයි අවශ්‍ය. ඒ සඳහා කටයුතු කරන්න. ගැටලු තියෙනවා නම් අහන්නකො. මේ කරනකොට හිතිච්ච දේවල් වල මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ භාවනාව කරනකොට ඉන්න ඉරියව්ව වැදගත් වෙනවද? මේ භාවනාව කරද්දී ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. මේක හිටගෙන කර හැකි, වත් එක්ක වගේ ඉඳගෙන යන ගමන් කර හැකි. ඊළඟට මේ ඔහොම ඉඳගෙන කර හැකි, ඕනනම් නිදාගෙන නිින්ද යනකනොත් කර හැකි. මේක කිසිම වැඩ කරන ගමනුත් සිහිය හොඳින් පිහිටවගෙන කර හැකි. මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර සමාධි භාවනා වගේ වට ඉරියව්ව බලපානවා. ඒකෙදි කෙලින් කොඳුනාරටිය කෙලින් තියාගත හැකි ඉරියව්. ස්වාමීන් වහන්සේ ඔව්. මේ අපි දැන් මේ දවස පුරාම දැන් ඔය එක වැඩ කරනකොට එක්ක රාග සිතක් හරි ද්වේෂ සිතක් හරි මෝහ සිතක් හරිනේ දවස පුරාම ක්‍රියාත්මක වෙන්නේ.
ඔව්. එතකොට අපි දවස පුරාම මේ භවය සකස් කරනවද හාමුදුරනේ මේ ඒ හැම වෙන හම්බ වෙන හැම සිතකම? ඔව් රාග ద్వේෂ මෝහ විතරක් නෙමෙයි. මේ දැන් අලෝභ අදෝස අමෝහ තියෙන ඒවාට කර්ම සකස් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව තිබිලා ලෝභ අදෝස අමෝහත් ඇති වෙනවනේ. ඒකට තමයි අපි කුසල් කියලා කියන්නේ. ඒවත් කර්මනේ. ඒවත් කර්ම. එතකොට ඕවා පව් කර්ම, පාප කර්ම. ඒ නිසා දවස පුරාම කර්ම හැදෙනවා තමයි. අරමුණක් දැනුණා කියන්නේ කර්මයක් හැදෙනවා කියලා ගන්න. අවිද්‍යාව ප්‍රහීන කරලා ඉවර වෙනකම්ම අරමුණක් දැනෙනවා කියන්නේ කර්මයක්. එතකොට හාමුදුරනේ දැන් අපි ඔය දැන් බිස්කට් එකක් කෑවත් ඒක බිව්වත් එක්කෝ ඒක එක්කෝ ආසාවෙන් කනවා එක්කෝ අකමැත්තෙන් කනවා එක්කෝ අර මෝහයෙන් කනවනේ මේ එතකොට ඒවත් මේ භවය හදනවද හාමුදුරනේ දැන් බිස්කට් එකක් කෑවත් ඒක බිව්වත් අනිවාර්යෙන්. රසක් දැනුනොත් ඒ දැනෙන ඕනමයකට බිස්කට් එක්කුත් නැතුව කෙල ටිකක් විතරක් කියලා රස දැනුණත් කර්මයක් කියලා. දැනීමක් හට ගන්නවා කියන්නේ හිතක් පහළ වෙනවා. ඇත්තටම ගත්තොත් උපාදානයේ දක්වාම වැඩ කරපු ක්‍රියාවලියක් නිර්මාණය වෙනවා. හරි භයානකයි නේද? ඔව් එතකොට කොහොමද හාමුදුරනේ අපි එතකොට එහෙම කර්මයක් එහෙම භවයේ සකස් වෙන්නේ නැතුව මේ එතකොට එදිනෙදා ඔව් ඉක්මනට අවිද්‍යාව නැති කරගන්න. ඊට මෙහා පැත්තේ විසඳුමන්නේ අවිද්‍යාව ධාතු වශයෙන් මේ යථාර්ථයම අවබෝධ කරගන්න. ඔක්කොම දැන් අපි දැන් මාතෘකා දෙකක තුනකනේ මේ කතා කරමින් යන්නේ. ඒවා ගැන මේ මං කියන ඒවා මට තේරෙනවා වාගේ තේරෙන්නේ. ඊට අමතර වෙන එකක් සම්මුතිය තියෙන එකක් පිළිගන්නේ නැති ගානට ඔටෝ තේරෙන ගානට හිත වැඩුණම තමයි අපිට කියන්න පුළුවන් අවිද්‍යාව බිඳුව වෙලා. වචනෙට දැනගත්තට ධාතුමත්කෝ නිස්සත්ත්වෝ නිජීව ශුන්‍යෝ කියලා ඔක අත්දැකීමට තාම දන්නේ නැහැ නේද? අත්දැකීමට දැනෙන ගාන හැදෙනකන් විදසුන් වඩන්න ඒ හැර ඔබට නෑ විසඳුම. එතකොට අපිට හම්බෙන හැම අරමුණක්ම ධාතු වශයෙන් මේ අනිත්‍ය දෙයක් අනිත්‍ය වෙලා යන දෙයක් වශයෙන් ඒක හැමතිස්සෙම අපි හැම වෙලාවෙම දකින හැම දෙයකම ගන්න හැම අරමුණකම මේ ඒකම හිත හිතින් ඕනේ හාමුදුරනේ. ඔව් ඒක ඒ විදර්ශනා ඒ වඩනකොට අපේ මනස කියන්නේ අවබෝධයේ පෝෂණය වෙමින් යනවා. තේරුණා හාමුදුරනේ. දැන් ඔය මේ ඉන්න හැමෝම බලන්න ඇත්තටම පුළුවන් ඉක්මනට ජීවිතයේ අවස්ථාවක් කරගෙන නේවාසික වැඩමුළුවකට ඉන්න. මොකද ඔය ගෙදරදී මේකේ තියරිය තමයි ඔබ ඉගෙන ගනිමින් යන්නේ. පොඩ්ඩක් කරාට හරියන්නේ නැහැ. අනික ඔක කරන වෙලාවේ ඔබ ඉන්න උන නීවරණ ඊටාම තදට යටපත් කරපු කෙනෙක් හැටියට. දැන් අද එහෙම ඔබ මේක කරේ නීවරණ යටපත් කළා නෙවෙයි නේද? 6:40ට දැම්මේ මම මැසේජ් එක. එතකොට තමයි දඩබඩ ගාලා සූදානම් වුනේ නේද? අද 7ට තියෙනවා කියන්නේ. නැත්තම් අදත් නැතුව ඇති කියලා හිතන්න ඉන්නේ නැද්ද? එතකොට ඒ කලබල වෙලාවේ ඔබ නීවරණ හරලා තිබ්බේ නෑනේ. නේද? දවල් රණ්ඩු වෙච්චයි, බැනගත්තුයි, රවාගත්තුයි, ඔරවගත්තුයි, ඉරිතියා හිටිච්චයි ඔක්කොම එක්ක තිබිච්ච හිතකින්නේ දැන් ඔබ විදසුම් යඩුවේ. ඕක තියරිය ඉගෙන ගන්න, ප්‍රැක්ටිකල් එකේ ක්‍රමය ඉගෙන ගන්න තමයි අපි කරේ. නමුත් ඕක වඩන්න ඕනේ ඇතුළට යථාර්ථ ඥානය බහින විදිහට නම් වැඩෙන්න ඕන නීවරණ සංසිඳවල වඩන්න. ඉතින් ඒකට අර මේ අපේ මධ්‍යස්ථානයේ වගේ තැනක වැඩසටහනකට ආවොත් හරි හොඳයි. මොකද අපි දින 7ම කතා කරන්න දෙන්නේ. දින 7ම ඔබට අමතර වැඩ කරන්න යෙදෙන්න දෙන්නේ නැහැ. දින 7ම ඔබේ දුරකථනය ඔබත් එක්ක ගනුදෙනු කරන්න අපි දෙන්නේ නැහැ. ඔබගේ ඇඳුම් ටිකයි බෙහෙත් ටිකයි හැර කිසිවක් ඔබ ළඟ තියාගන්න අපි දෙන්නේ. ඒ කියන්නේ මොකුත් පරිස්සම් කිරීමේ වගකීමක් ඔබ සතුව නැහැ. ඔබට මේ පරිශ්‍රණයම ඉතා හොඳින් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අරයා තියෙනවා, මෙයා ඉන්නවා, අර ළමයි ඉන්නවා, මේ ළමයි ඉන්නවා, ඒ ළමයින්ට පන්ති තියෙනවා. නේද? මේවා බලා ගන්න තියෙනවා. මේක ඉවර වෙනකන් ඉන්න වෙනවා. කිය ඉන්න එපා. හවක් ගාලා මැරුණොත් එහෙම මැරෙන්න ඉඩ තියෙනවා නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ මේ ඉන්නේ හැමෝම වගේ අයදුම් පත්‍රයක් දාලා ඉක්මනට සහභාගී වෙන්න විශේෂයෙන් ওই වයස අඩු කට්ටිය ඒකට උනන්දු වෙන එක හොඳයි. මොකද ඔබට හොඳ දෙයක් කරගන්න පුළුවන්. වැඩි දෙයක් කරගන්න වයසකයට අපි දැන් පුහුණු වීම කරද්දී දැන් මම ඔබට භාවනාව දීලා මං ගියා අපේ නිවාසික වැඩසටහනේ කට්ටියගේ ධර්ම සාකච්ඡා කොටස කරන්න. වයෝවෘද්ධ අයට තියෙන ප්‍රශ්න තමයි ඇහෙනවා අඩුයි මං කියන එක මං ඉක්මනින් පැහැදිලි කර ගියපුවම තේරෙනවා. ඊළඟට සමාධිය වඩන්න කෙලින් වාඩි වෙන්න ඕන වුණාම කොන්දේ අමාරු ආදී නිසා කෙලින් වාඩි වෙන්න අමාරුයි. ඉතින් දැන් මේ වැඩේ අහගන්න ලැබුණත් කරගන්න බෑ වයසට. ඒ නිසා ඉතින් ඔය තරුණ කාලේ ටිකක් කියන්නේ මම මේ තරුණයි කිව්වේ අඩුම ගානේ අවුරුදු 60ට පල්ලෙහාවත් කට්ටිය.
නේද? ඒ කට්ටිය තරුණම කියන්න බෑ. නමුත් තව පොඩ්ඩක් අනිත් අයට වඩා හයිය තියෙනවනේ මේ 80 90 කට්ටියට වඩා නේ. ඉතින් ඕකට තව අරක තියෙනවා මේක තියෙනවා කිය ඉන්න එපා. අන්තිමේට කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන ඔබ දැන් මේ ආත්මේ ඔක නොකරගෙන මැරුණොත් ඔබට මේ බුද්ධෝත්පාද කාලයේම බැරි වෙන්න තමයි හුඟක් පිට ඉඩ තියෙන්නේ. බුද්ධෝත්පාද කාලය 2500ක් යනකොට 5000 කියලා පොත්වලනේ තියෙන්නේ. අපිට නම් හිතෙන්නේ නැහැ එච්චර තියෙයි. මේක දැන් ඉන්න කට්ටියම කඳ බොනවා වගේ කාගෙන යනකොට ඉතිරි වෙන්න විදියක් නැහැ නේ. නේද? මේක ඇතුළෙම ඉන්න ශ්‍රාවකයෝ හතර ගොල්ලෝ කනවනේ මේක. විකෘති කරනවනේ නේද? ඉතින් ඒ දේශකයෝ විකෘති කරනකොට තමයි හුඟක් බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. ශ්‍රාවකයෝ විකෘති කරාට උන්ට විතරක් ප්‍රශ්නේ ඉන්නේ. නමුත් දේශකයෝ විකෘති කරනකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැන් මැරුණත් ඔයාලා ආයෙ එන්නේ 2080 නේ. ඒ කියන්නේ 20 මැරිලා 60න් ආවොත් 60 විශ්‍රාම ගිහින් ආවොත් දැන් මැරුණත් ඉපදුනාම ආයෙ 60ක් යනකම් එන්නේ නෑනේ. ඉස්කෝලේ ගිහිල්ලා මේ නේද රස්සාවක් කරලා බබාලා හම්බෙලා බබාලා ලොකු කරලා බබාලා බැඳලානේ එන්නේ. ඒ කියන්නේ මේ හෙට අනිද්ද මැරුණොත් ඔයාලට ආයෙ එන්න chance එක එන්නේ තව අවුරුදු 60කින් විතර. සමහරට එතකොට කොහොමත් මේ ධර්මයේ නැති වෙයි. නේද? ඒ නිසායි අපි කියන්නේ ඔබට තියෙන අවසාන අවස්ථාව හැටියටම හිතලා වීර්ය කරන්න. ඕනම කෙනෙක්ට මෙතන ඉන්න පුළුවන් දින 7ක් වෙන් කරගන්න. ඒකට Tamanටයි plan එකක් ඕන්නම් බැනුම් අහන්න. නේද? ඕන්නම් පොඩ්ඩක් තරහ වෙලා ඉඳි. නේ ඕන්නම් රවයි. නේ ඕන්නම් පඩි කපයි. උගමනා. නේද? ඒවා ඇත්තටම තරම් ලොකු දේවල් නෙවෙයි. ඔය ඊට වඩා ඒවට ඔයාලගේ ඔය මේ එක පාට් දාලා අවස්ථා හදාගත්තේ. මේකටත් එහෙම පාට් එකක් දාලා හරි අවස්ථාව හදාගන්න. අපි කියන්නේ එහෙම නොවුනොත් ඔබගේ ශක්්‍යතාවය අඩු වෙනවා. අඩු වෙන ශක්්‍යතාවයේ තියෙන අවස්ථාවේ වෙන වැඩකට ඔයාලා නොගද්දි මෙහි ආවට ගොඩක් දේ කරගෙන යන්නද? තේරුණාද? ඒ නිසා ළඟදිම එකකට එන්න අයදුම්පත්ත දාන්න බලන්න. ස්වාමීන් වහන්සේ ඔව්. මේ භාවනාව සම්බන්ධ එකක් නෙමෙයි වෙන ප්‍රශ්නයක් අහන්නද? අහන්න. දැන් අපි හදිස්සියේ මරණාසන්න වුණොත් එහෙම දැන් අපි දන්නේ නැණි මැරිද හෙට කියලා. දැන් අපි ඔය සුද්දාෂ්ටක ගැනත් දන්නවා, මෛත්‍රී භාවනාව ගැනත් ටිකක් දන්නවා. එහෙම ඉතින් දන්නවනේ. එතකොට සිහියක් තිබ්බොත් එහෙම මොන වගේ එකක් මේ සිහි කරන්න හොඳද හාමුදුරුවනේ? මොන වගේ එකක් වෙයිද කියලා මේ බුද්ධ ශාසනයක් හම්බෙන්න කියලාද එහෙම මේ ඒ කියන්නේ මැරෙද්දී අනිවාර්යෙන් මැරෙයි. මැරෙන වෙලාවෙදී මැරෙයි. දැන් මේවා සිහිය දැනගත්තත් තිබ්බොත් සිහිය තිබුණොත් ඒකට සුගති ආත්මික ඉපදෙයි. හැබැයි ඉපදෙන කාලෙදී ධර්මයේ නොතිබුණොත් ධර්මයේ හමු නොවේ. ඉපදෙන කාලයක ධර්මයේ නොතිබුණොත් ධර්මයේ හමු නොවේ. ඊළඟට ධර්මයේ තිබෙන කාලේ වුණත් ඔයාට ඒකට අදාළව යොමු වෙන විදිහේ වටපිටාවක ඔයා නොඋපදිනොත් ඔයාගේ දේවල් වැහෙනවා. ඒ කියන්නේ දැන් අර මහදන සිටුවරයාට එහෙම rahat වෙන්න පින් තිබිලානේ මේ හිඟා කාලා මැරිලා තියෙන්නේ. ඒ කියන්නේ මේකට පින තිබ්බටම බෑ. තව යෙදුම් ටිකකුත් තියෙන්න එපායි. ඉතින් අන්න ඒවා අපිට හම්බෙන්න ඉඩ තියෙනවා. හැබැයි හමු නොවෙන්නත් ඉඩ තියෙනවා. වැඩි ඉඩ කඩක් තියෙන්නේ නොවෙන්න පුළුවන් පැත්ත. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේකට අවදානමක් ගන්න එපා next time එකේ බලමු කියලා. මේ කාලෙම බලාගන්න මේ අවදානම ගොඩක් අවදානම් තහකට වෙන්නේ. රිස්ක් එකක් ගන්න එපා. මේ ආත්මේ සුවරකටම දැන් ඉපදිලානේ ඉන්නේ. ක්ෂණ සම්පත්තිය සුවරකටම හොඳට තේනවනේ. ඔව් ධර්මයක් තේනවනේ. අහන්නත් හම්බෙලානේ. දැන් තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. මොකද ඊළඟ ආත්මෙදී මේ ඔක්කොම හම්බෙයිද දන්නේ නේද? පිනට යහපත් වෙනක ඉපදෙයි ඒක විතරක් වෙල් වුණොත් එහෙම. අනික්ව නැති වෙලා. අන් ඒකයි අපි කියන්නේ. හොඳයි ප්‍රශ්න නැති නිසා එහෙනම් අපි නිමාවටපත් කරමු. ඔව් අහන්න. අරමුණක් අල්ල ගන්නකොට මානසිකාර පස්ස වේදනා සංඥා චේතනා ඊට අපි
මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරෝ ඒ ටික අපිට දැන් තේරෙනවනේ අරමුණක් මේ කර්මයක් හැදෙන්නේ කොහොමද කියන එක. දැන් අමුතුනේ අපි මේ ඊට පස්සේ හිතන්න ඕනද මේ ඒ කියන්නේ මේවා සිද්ධාස්තක වලින් මේ සතර මහා භූතයන් කියන හැටි කියන්නේ එහෙම අනිත්‍ය හිතන්නත් ඕනද මේ ඒක අර කර්මය හැදුව එක මට තේරෙනවා කර්මයක් නිර්මාණය වෙන එක. ඉතින් ඉස්සරහට කොහොමද කරන්නේ කියලා දැන් මේ වෙනකොට ඔබ කරන්න ඕනේ මේ මොහොතේදී අපිට තේරෙන්නේ සමස්ත ඵලය අනිත්‍ය වෙනවා කියලා. අරමුණ දැනෙනවා දැනෙන එක නැති වෙනවා. අන්න ඒක හඳුනා ගන්න එක තමයි උන්ට. ඒක අත්දැකීමට ගන්න. ඒක සිද්ධ වෙන වෙලාවල් වල තේරුම් ගන්න. එහෙම තේරුම් ගනිමින් යාම ඇතුලේ අපිට මේ ප්‍රමාණවත් ඥානයක් එනවා. කරුණු මෙනෙහි කිරීමම තරම් අවශ්‍ය නැහැ. අවශ්‍ය මේ අත්දැකීම නිරීක්ෂණය කිරීම. කරුණු බහුල වුණාමත් අපි ටිකක් මේ විදසුන් වැඩෙන්නේ නැහැ. අන්තිමේට අපි හිතෙන් අදහස් තර්ක කරන එක වෙන්නේ නේද? ඒ නිසා ඒක බහුල කරන්න එපා. දැන් මේ වෙලාවේ බොහොම සරල අභ්‍යාසයක් ඔබට තියෙන්නේ. තමයි අරමුණු දැනෙන ඒවා දැනෙලා නැති වෙන විදිහ සාමාන්‍ය ජීවිතය තුළදී දකිමින් ඉන්න. හොඳයි. අයදුම් පත්‍ර දානවා නම් මම ලිපිනය කියන්නම් අහගන්න. අවශ්‍යයි ලියාගන්න. ඇස්සද්දු මේ කමලසීල හිමි ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ නෙළුම් දෙනි. දැන් මතකත් හිටිනවා. මගේ නම දන්නවනේ. ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ නෙළුම් දෙනිය කියලා දැම්මනම් ලිපිනේ අපිට ලියුම් එනවා. එතකොට ඔබ අප වෙත එවන්න ඕනේ ඔබම සකස් කරගත් අයදුම් පත්‍රයක් එවම ප්‍රමාණවත්. ඒකේ ඇතුළත් කරන්න ඕනේ සද්දින නේවාසික වැඩමුළුව සඳහා අයදුම් පත්‍රය කියලා. දාලා මෙන්න මේ විස්තර. නමයි ලියුම් එන ලිපිනේ පැහැදිලිව හොයාගන්න පුළුවන් වෙන විදිහට සටහන් කරලා ඒකයි. ඊළඟට වැඩ කරන ගෙදර ඉන්න දෙදෙනෙකුගේ දුරකථන අංක දාලා ලෑන්ඩ්ලයින් එකයි පෞද්ගලික එකයි වුණත් කමන්නේ. එකම කෙනාගේ ළඟ එක ෆෝන් එකේ තියෙන අංක දෙකක් නොදා දුරකථන අංක දෙකක් අපි වෙත දාන්න. ඊළඟට ඔබේ වයස අපිට සටහන් කරලා එන්න. විශේෂ අසනීපාදයේ තියෙනවා නම් ඒ ගැන සටහන් කරලා එන්න. ඔය ටික අපිට යොමු කරන්න. එතකොට අපි 30 තෝරාගෙන වැඩසටහන වලට සහභාගී කරව ගන්නවා. ඉතින් එහෙමනම් අපි අදට වැඩසටහන මෙතකින් නිමා කරමු. ලබන සිකුරාදා වැඩසටහන පවත්වන්න අපිට පුළුවන් වෙයි. මේ සතිය පුරා ඔය ටික කරන්න ගැටලු තිබුණොත් විමසීම් තිබුණොත් මට පණිවිඩයක් දාලා කතා කරලා ඒ සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කරගන්න ඔබට අවස්ථාව අපි ලැබලා දෙන්නම්. එහෙමනම් ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිඤ්ඤතු. හොඳයි සියලු දෙනාට සම්මා සම්බුද්දස්ස